SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අයිබෝන්න බෙක්වන්නේ අද දිරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙත. නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය හෙට පෙරවරු 9:30ට. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපතිගෙන්. නව රජයේ කැබිනට් මණ්ඩලය පළමු වරට රැස් වෙයි. මද්‍රව්‍ය ජාවාරමට සහය දුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු CID අත්අඩංගුවට. අවධානය යොමු නොවූ පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට පෙරවරු 9:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී අභිනව කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු සඳහා නියෝජිතින් පත් කර ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය හෙට පෙරවරු 9:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට ආසන වෙන්කිරීමක් සිදු නොකරන අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අසුන් පමණක් වෙන්කර තැබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. සභාවේ සූදානම ඊයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා වේත්‍රධාරීවරයා ඇතුළු නිලධාරීන් මෙලෙස නිරීක්ෂණය කළා. COVID-19 වසංගත තත්ත්වයටත් මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව මෙම රැස්වීම පැවැත්වීමට දැන් අපි කටයුතු සියල්ල සූදානම්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීම සඳහා දැනටමත් අපි මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී පහුගිය තිබුණු පාර්ලිමේන්තු වලට වඩා අභියෝගයක් තිබෙනවා. එනම් ස්වාධීන පක්ෂ 15කින් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා. ඉතින් ඊට අමතරව පාර්ලිමේන්තුවේ නිලතල දරන මන්ත්‍රීවරුන්, ඒ වගේම කැබිනට් අමාත්‍ය ධූරන මන්ත්‍රීවරුන්, ඒ වගේම අනෙකුත් අමාත්‍ය ධූරයන් හොබවන මන්ත්‍රීවරුන්, ඒ වගේම මීට පෙර පාර්ලිමේන්තුවට පත් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඒ කරුණු කාරණා සැලකිල්ලට ගෙනයි අපි ආසන සකස් කරන්නේ. ඒ වගේම පාර්ලිමේන්තු සභාගර්භය තුලත්, ගැලරි තුලත් අපි කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අපිට ලබා දී තියෙන මෙහෙයුම් උපදේශ මත. එතකොට මේ සැරේදී කිසිදු බාහිර අමුත්‍යෙකුට පැමිණීමට හැකියාවක් නැහැ. නමුත් මන්ත්‍රීවරයෙකුට අපි ලබා දීලා තියෙනවා ඔහුට එක අවසර පත්‍රයක් අවශ්‍ය නම් ඔහුගේ බිරිඳ හරි සහෝදරයා හරි මව හෝ ඕනම කෙනෙකු රැගෙන ඒමේ හැකියාව තියෙනවා. නවවැනි පාර්ලිමේන්තුවේ අභිනව කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතියන් තනතුරු සඳහා හෙට දිනේදී නියෝජිතින් පත් කර ගැනීමට නියමිතව ඇති අතර නව මන්ත්‍රීවරුන් ප්‍රතිඥාව ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු පස්වර 3 දක්වා අත්හිටුවනු ඇති. අනතුරුව හෙට පස්වර 3ට පාර්ලිමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර එහිදී නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අභිනව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත් කිරීමට කටයුතු කර තිබෙනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ නිලධාරීන් අද යළිත් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සහ වත්මන් මහලේකම් නිශාන්ත රත්නායක යන මහත්වරුන් අද පෙරවරු 11ට පමණ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.
අද දින තමයි මැතිවරණ කමිෂන් සභාවේ රැස් වෙලා මේ ලේකම් ධූරය සම්බන්ධව සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධ තීරණයක් ගන්න තියෙන්නේ. මේ වෙලාව වෙනකටත් මැතිවරණ කමිෂන් සභාවේ එම සාකච්ඡාව පවත්වමින් සිටින බවට තමයි අපට ආරංචිය ලැබුණේ. ඒ වගේම අපි අද දින තවත් ලියුමක් බාර දෙන්න ආව මැතිවරණ කමිෂන් සභාවට අපේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හාමුදුරුවන්ගේ අතුරුදහන් වීම සම්බන්ධ. පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ මාධ්‍ය ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්දසිරි හාමුදුරුවන් පොලිසියේ මැදිහත් වීම යටතේ තමයි පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා උන්වහන්සේ පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා. කරුණාකර පොලිස්පතිතුමනි ආරක්ෂක ලේකම්තුමනි ඒ පැමිණිල්ල සම්බන්ධව කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන කඩිනමින් පරීක්ෂණයක් පවත්වලා අපිට මේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සොයා දෙන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒක නා පාර්ලිමේන්තුව ආරම්භෙනවා. මොකද්ද වෙන්නේ ඔබතුමාලගේ මේ മന്ത്രി ධූරය? සාරිස්තුමාගෙන් අහන මොකද්ද අන්තිම ගත්ත තීරණය කියලා. ඒ වගේම නීතිපතිතුමන් විසින් එවලා තියෙන නීති උපදෙස් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහසුකම් සැපීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනේ අදාළ නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති අතර එහිදී දීර්ඝ වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඒ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බෙරටදී කළ විශාලතම මද්‍රව්‍ය වැටලීම බව පෙන්වමින් පසුගිය වසරේදී හෙරොයින් කිලෝ 294ක් අත්අඩංගුවටගෙන සිදු කළ ජාවාරම සම්බන්ධයෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර නිලධාරීන් 13 දෙනා ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළා. පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරයට ආසන්න දිනේ පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඊට එක් වූ වගකිව යුතු ආරක්ෂක ප්‍රධානීන් ප්‍රහාරය පිළිබඳව විශේෂ බුද්ධ්‍යංශයකින් ලැබී තිබූ පූර්ව දැනුවත් කිරීම පිළිබඳව යොමු කර ඇත්තේ අවම අවධානයක් බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ 13 වන දිනටත් සාක්ෂි ලබා දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ බව කියා සිටියා. පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ පැවසුවේ ඉකුත් වසරේ අප්‍රේල් 9 වන දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට තමා මෙන්ම එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්නිස් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යක්ෂවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු අදාළ රැස්වීමට සහභාගී වූ බවයි. අදාළ රැස්වීම ආරම්භ වන විට විදෙස් බුද්ධ්‍යංශයකින් අප්‍රේල් 4 වන දින රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී තිබූ පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ පළමු බුද්ධි තොරතුර පිළිබඳ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැන සිටියේද යන්න එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය යලි ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලෙස නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ තමන් අප්‍රේල් මාස 7 වනදා දුරකථන ඇමතුමක් මගින් අදාළ විදෙස් බුද්ධි තොරතුර පිළිබඳ හේමසිරි ප්‍රනාන්දු දැනුම්පත් කර තිබූ බැවින් බුද්ධි සමාලෝචන රැස්වීම ආරම්භ වන අවස්ථාව වන විටත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවයි. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ බුද්ධි සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ඔබට ලැබුණු අවස්ථාවේදී ඔබ අදාළ විදෙස් බුද්ධි තොරතුර රැස්වීමේ අවධානයට යොමු කරමින් කතාබහට බඳුන් කළේද යන්නයි. එහිදී නිලන්ත ජයවර්ධන මහතා කෙටි පිළිතුරක් ලබා දුන්නේ නැහැ මම කතා කළේ නැහැ යනුවෙන්. පසුව ඇයි ඔබ එය පිළිබඳ කතා නොකළේ? යයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ විට ජයවර්ධන මහතා කියා සිටියේ රැස්වීම පටන් ගන්න කලින් මම ජාතික බුද්ධි ප්‍රධානීතුමාගෙන් ඇහුවා සර් ඇයි ඕක තාම අතේ තියාගෙන ඉන්නේ? ඕක දාන්නේ නැද්ද? ඕකට ඇක්ෂන් එකක් ගන්න නැද්ද? ඕක ලෙඩක්නේ. යනුවෙන් තමන් සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසූ බවයි. පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැමිණ රැස්වීම ආරම්භ කළ බවත් රැස්වීමේ අවසානයේ වන තෙක්ම කිසිවෙකු විදෙස් බුද්ධි තොරතුරු සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ නොගත් බවත් නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී හෙළිදරව් කළා. කෙසේ වෙතත් බුද්ධි සමාලෝචන රැස්වීමේ අවසානයේ එළඹෙන විට සර් නිලන්තගේ කොලේ යනුවෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට විදෙස් බුද්ධි තොරතුරු පිළිබඳව මතක් කළ බව ජයවර්ධන මහතා පැවසුවා.
එවිට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිලන්ත අර ඉන්ෆර්මේෂන් එකට මොකද කළේ යයි තමාගෙන් විමසූ බවත් මම මේ ගැන හොයන්ට නැගෙනහිරට යපු කණ්ඩායම ඊයේ ආවා. අපි විශේෂ වාර්තාවක් හදමින් ඉන්නේ. මම ඒක අද පොලිස්පතිතුමාට යවනවා. යනුවෙන් තමන් ආරක්ෂක ලේකම්වරයාට පිළිතුරු ලබා දුන් බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් සිය සාක්ෂියේදී සඳහන් කළා. ඒ අනුව බුද්ධි සමාලෝචන රැස්වීම අවසන් වූ පසු දහවල් 1ට පමණ පූර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරට අදාළව තමන් සැකසූ විශේෂ වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ බව ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ යම් හේකින් ආරක්ෂක ලේකම්වරයා කියනවනම් නිලන්ත ජයවර්ධන 9 වෙනිදා රැස්වීමේදී මේ ගැන කතා කළේ නැහැ කියලා ඒ නිවැරදිද? ඒට පිළිතුරු ලෙස නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ නැහැ ස්වාමීනි. ඒ ගැන තහවුරු කරන්න මං ළඟ තාක්ෂණික සාක්ෂියක් තියෙනවා. අපි බොහොම විශ්වාසවන්ත ලෙස ළඟින්ම රාජකාරී කළ නිලධාරීන්. නමුත් යම් තැනකදී මගේ ස්ථාවරය සම්බන්ධයෙන් ගැටලුවක් වුණොත් මම එම තාක්ෂණික සාක්ෂි ඉදිරිපත් කරන්නම්. ඉන් අනතුරුව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යලි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් විමසුවේ බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඔබේ වාරයේදී ඇයි ඔබ විදෙස් බුද්ධි තොරතුරු ගැන කතා නොකළේ යනුවෙන්. ඒට පිළිතුරු ලෙස නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ විශේෂ වාර්තාව අවසන් කර නොතිබූ හේයින් තමන් ඒ පිළිබඳ සාකච්ඡා නොකළ බවයි. පසුව ජනාධිපති කොමිසම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීම ඊයේ දිනට තාවකාලිකව නැවැත් වූ අතර මේ වන විට 14 වන දිනටත් නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ වී තිබෙනවා. 19 වන අනුක්‍රම ව්‍යවස්ථාව වහාම සංශෝධනය කර රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ගෙනා යුතු බව ගාලු දිස්ත්‍රික් විද්වත් එකමුතුව පවසනවා. ඒ නියෝජිතයින් මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ ගාල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින්. සෞභාග්‍ය දැක්මේ අතිකරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියවන එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ මහා මැතිවරණයේදී 3/2 අනුමත කරේය රටට වග කියන ජනතාවට වග කියන අනුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒ ව්‍යවස්ථාව ඉතා ඉක්මනින් රටට සුදුසු ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න මේ වෙනකොට ජනතාව බලය දීලා තියෙනවා. ඒ සඳහා රජය ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. අලුත් සංශෝධන නෙමෙයි අලුත් ව්‍යවස්ථාවක් මේකට ගේන්න. 13 වෙනි ව්‍යවස්ථාවෙන් දීපු පළාත් සභා ක්‍රමය අවුරුදු 2කමාරක් තිස්සේ උතුරු නැගෙනහිර මිනිස්සු ඉල්ලන්නෙත් නැහැ පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න කියලා. ඒ නිසා අපි කියන්නේ නැවත වතාවක් පළාත් සභා ඡන්දයට ඉක්මන් වීම නැවත 13 වෙනි ව්‍යවස්ථාව බලගැන්වීමක් වෙනවා. ඒ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන යාමෙන් පස්සේ පුළුවන් ඒකේ හඳුන්වලා දෙන මැතිවරණ ක්‍රම තුලින් ජනතාවගේ බලය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැවත ක්‍රියාත්මක කරන්න. පළාත් සභා පනත ආරක්ෂාවෙන් එකම හේතුව තමයි මෙරට ජනාධිපතිවරට පුළුවන්කම තියෙනවා තාම පළාත් සභාව විසිරව හරින්න පුළුවන් හැකියාවක් තියෙන ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට. අන්න ඒ තත්ත්වේ නැති වෙන විදියට බලය දුර්වල කිරීමයි සම්පූර්ණ යහපාලන රජයේ ගියේ ඒ දිශානතියට. එහෙම යන්න බැරි විදිහේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටව ගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි අලුතෙන් ඇති කරන්න ඕන. ආණ්ඩුව ඒ අවශ්‍ය බලාපොරොත්තු ඉටු කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් සාදා පළාත් සභා ක්‍රමය අහෝචි වන විදියේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. එහෙම නැති වුණොත් වෙන්නේ අර පසුගිය මැතිවරණවලදී එක් අය දීපු පොරොන්දු වගේ මේ පොරොන්දුවත් කඩකිරීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පොරොන්දු කඩ නොකරන ආණ්ඩුවක් හැටියට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරිගස්සලා පළාත් සභා ක්‍රමයක් අහෝචි වෙන විදියේ ක්‍රමයක් හරිගස්සිය යුතුයි. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් මහමැතිවරණයෙන් බහුතර බලයක් හිමි වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිය කැබිනට් මණ්ඩලය පත් කරනු ලැබුවා. එහිදී කැබිනට් ඇමතිවරු 26 දෙනෙකු පත් කෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු පත් කෙරුණා. ඒ අනුව නව ආණ්ඩුවේ පළමු කැබිනට් හමුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මේ රටේ සංවර්ධනයට අදාළ යෝජනා ගණනාවක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. තවත් උපාධිධාරීන් 10000කට රැකියා ලබා දීමට. සමහර අයගේ යම් යම් ගැටලු තිබුණා EPF numbers වගේ දේවල් තියෙනවා කියලා. ඒ අය ලයිස්තුවෙන් අයින් වෙලා තිබුණා. ඒ සියලුම දෙනාට රැකියා ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා අද කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණා. ඒ අනුව තවත් උපාධිධාරීන් 10000කට රැකියා ලැබෙනවා. මේ උද්ඝෝෂණ කරන දරුවන්ටත් අපිට කියන්න තියෙන්නේ ඔබ ගැන ජනාධිපතිතුමා බලා ගන්නවා. 3/2 බලයක් තියෙන අලුත් පාර්ලිමේන්තුවක් ජනවරමට අනුව අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. මේ අතර වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ නීතිරීතිවලට කොටු වී සාම්ප්‍රදායික කර්මාන්ත බිඳවැටීමට ඉඩ දිය නොහැකි බවයි. සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජනජීවිතය බිඳවැටී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මෙම කර්මාන්ත නගා සිටුවීමට කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කොට ඒවා ක්‍රියාත්මක වන්නේ දැයි නිරතුරුව පසුවිපරමට ලක් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියක් මුදා ගැනීමට ගොස් ජීවිතය අහිමි වූ හමීඩ් රිස්වාන් බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණු තරුණයෙක්. රිස්වාන්ගේ වියෝවෙන් තෙමසකට ආසන්න කාලයක් ගත වී ඇතත් මනුසත් දෙරණ අපි ඔහු අමතක කළේ නැහැ. ආපදාවකදී උපකාර කිරීමට ජාති බෙහෙද නොමැති බව පසක් කරමින් දිවි නසා ගැනීමට ගිය දෙමළ ජාතික තරුණයක් බේරා ගැනීම සඳහා කොත්මලේ ජලාශයට පැනීමෙන් ජීවිතය අහිමි වූ හමීඩ් රිස්වාන් ඔබට මතකද? රිස්වාන්ට උපහාරයක් ලෙස වරක ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වූ මනුසත් දෙරණ ඉන් නොනැවති තවමත් ඉදිකිරීම් අවසන් වූ රිස්වාන්ගේ නිවසට යන්නේ මුළු නිවසටම අවශ්‍ය ටයිල් සැපීමටයි. මෙම සත්කාරයට අප හා අත්වැල් බැඳගත් SBK සමූහ ව්‍යාපාරය මනුසත් දෙරණ කණ්ඩායම සමග ලිඳුල රත්නගිරි ජනපදයේ හමීඩ් රිස්වාන්ගේ නිවසට ඊයේ පැමිණෙනවා. ස්තුතිවන්ත වෙනවා මනුසත් දෙරණ මේ සත්කාරය වෙනුවෙන් අපිව සම්බන්ධ කර ගැනීමට දැක්වූ උත්සාහය පිළිබඳ. ඒ වගේම මෙවැනි කර්තව්‍යයන් ඉදිරියටත් SBK සමූහ ව්‍යාපාරය සහ මනුසත් දෙරණ එක්ව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නිතරම වගේ අපි ගැන හොයලා බලනවා, කතා බහ කරනවා, මොනවද අඩුපාඩු කියලා බලනවා. මනුසත් දෙරණට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ අපි ඉදිරියටත් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින් ශ්‍රී ලංකාවාසී ඔබ සමග එක්ව ඉදිරියට යාමට සූදානම්. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. අද පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හමු වුණා. අපි 45ට වැඩි සර්. 45ට. අවුරුදු 8ක් ගෙදර අපි වයසට ගියේ සර්. අපිට රස්සා පහුගිය ආණ්ඩුවෙන් දුන්නේ නැති හින්දා සර්. ගානාඩි බර කපන්න එපා සර්. අපි වැඩි කරා. නෑ සර් අපි අවුරුදු 37යි. ඉතින් මොකද ප්‍රශ්නේ? ඒක තමයි අපි නම කැපලා තියෙනවා සර්. අපි ඉතින් මොනවත් කැපෙන්නේ නෑ සර්. ඒ හින්දා සර් අපිට මේ හැමෝටම අපි හැමෝටම දෙනවා. අපි සෑහෙන කාලයක් ලොකු කට්ටියද කියන්නේ ඔක්කොටම අදත් කැබිනට් එකේ පුරු කරා තව 10කට. හරි සර්. ඒකට ඔක්කොටම දෙනවා. මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා. සුබ දවසක්.